හරි. ආයිබෝන්. දරුවනේ අපි ව්‍යාපාර සැලැස්ම නිබන්ධනයේ අවසානයේ තියෙන ගැටලු කීපයකට උත්තර තමයි මේ වීඩියෝ එකෙන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හරි ඔයාලා එකේ පළවෙනි වීඩියෝ එක බලන්නේ නැති ඔයාලට දැන් දෙවෙනි වීඩියෝ එක දැම්මහම මේ නිබන්ධනය සම්පූර්ණ කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි ඒකේ ව්‍යාපාර පිටු අංක 11 ව්‍යාපාර සැලැස්ම විමර්ශනය සඳහා ප්‍රශ්න කියන කොටසට එන්න. හරි ඒකේ බලන්න පළවෙනි එක අලෙවිකරන සැලැස්ම තුල අන්තර්ගත වන කර්මාන්ත හා වෙළඳපොළ විශ්ලේෂණ යන්නේ අදහස් වන්නේ කුමක්ද කියලා අහනවා. හරි පුතාලා කර්මාන්ත හා වෙළඳපොළ විශ්ලේෂණ යනුවෙන් අදහස් වෙන්නේ මෙන්න මේ වගේ දේවල්. හරි දැන් කර්මාන්ත හා වෙළඳපොළ විශ්ලේෂණය කියන එක තියෙන්නේ අපේ අලෙවිකරන සැලැස්ම ඇතුලේ. දැන් අපි දන්නවා ව්‍යාපාර සැලැස්මක තියෙන ප්‍රධානම එකක් තමයි අලෙවිකරන සැලැස්ම කියලා කියන්නේ. මේ අලෙවිකරන සැලැස්ම ඇතුලේ තියෙන එකක් තමයි වෙළඳපොළ හා කර්මාන්ත විශ්ලේෂණය කියලා කියන්නේ. ඒකෙදි අපි වෙළඳපොළ අපේ සමස්ත වෙළඳපොළ මොකක්ද ඒකේ නේචර් එක ඒකේ ලක්ෂණ මොනවද කර්මාන්තයක් විදිහට අපි කොච්චර ශක්තිමත්ද කියන එක තමයි එකෙන් අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ. හරි මෙහෙම ලියන්න මෙහෙම. අදාළ ව්‍යාපාරය නිරත වීමට අපේක්ෂා කරන අදාළ ව්‍යාපාරය නිරත වීමට අපේක්ෂා කරන කර්මාන්තය පිළිබඳ තොරතුරු මින් අදහස් වේ. කර්මාන්තය පිළිබඳ තොරතුරු මින් අදහස් වේ. හරි ඒකේ පල්ලෙහාට ලියමු අපි තොරතුරු පළවෙනි එක ලියන කර්මාන්තයේ ශක්තිමත්භාවය අංක 2 වෙළඳපොළ ප්‍රවණතා ගැනුම්කරුවන් පිළිබඳ තොරතුරු ඊට පස්සේ සමස්ත වෙළඳපොලේ විකුණුම් සහ ලාභ වර්ධන අනුපාතයන් ඊට පස්සේ වෙළඳපොළ ජාතිකද අන්තර්ජාතිකද right ඒකේ දෙවෙනි ප්‍රශ්නට යමු. අලෙවිකරන සැලැස්ම තුළ නිෂ්පාදිතය පිළිබඳ තොරතුරු අන්තර්ගත කරන්න ඕන. එසේනම් එහි අන්තර්ගත කළ යුතු තොරතුරු මොනවද කියලා අහනවා නිෂ්පාදිතය පිළිබඳව. දැන් මේ ඔක්කොම පුතා දැන් අප ඔයාලට මතක ඇති අපි කතා කළා මේ අලෙවිකරන සැලැස්මේ තියෙනවා විකුණුම් සැලැස්ම කියලා උපමාර්ථකාවක්. ප්‍රධාන මාර්ථකාවක්. ඒ විකුණුම් සැලැස්ම ඇතුලේ තියෙන උපදේවල් තමයි ඔය වෙළඳපළ හා කර්මාන්ත විශ්ලේෂණය
වෙළඳපොළ හා කර්මාන්ත විශ්ලේෂණ, ඒ වගේම නිෂ්පාදිතය පිළිබඳ තොරතුරු. හරි, ඒ ඔක්කොම මේ විකුණුම් සැලැස්ම ඇතුලේ අපි කියන දේවල්. නිෂ්පාදනය පිළිබඳව අපි කියනවා අපේ නිෂ්පාත මිශ්‍රය මොන වගේද තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ දිග කොහොමද, පළල කොහොමද, ගැඹුර කොහොමද යනාදී කාරණා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපේ නිෂ්පාතයේ තියෙන ප්‍රයෝජනවත්භාවය, ඒ වගේම සුවිශේෂීභාවය, අන්නේ වගේ දේවල් මේක තුල අනිවාර්යෙන් අන්තර්ගත වෙන්න ඕනේ. හරි. මෙම ලියන්න. නිෂ්පාතයේ ස්වභාවය. නිෂ්පාතයේ ස්වභාවය. ඒ වගේම නිෂ්පාත මිශ්‍රය. නිෂ්පාත මිශ්‍රය. එතන වරහන් ඇතුලේ දාන්න දිග, පළල, ගැඹුර, නිෂ්පාතයේ ස්වභාවය, නිෂ්පාත මිශ්‍රය, නිෂ්පාතයේ ප්‍රයෝජනවත්භාවය හා සුවිශේෂී ලක්ෂණ. නිෂ්පාතයේ ප්‍රයෝජනවත්භාවය සහ සුවිශේෂී ලක්ෂණ. සුවිශේෂී ලක්ෂණ. සුවිශේෂී ලක්ෂණ. ඊළඟ එක නිෂ්පාතවල මෝස්තර වර්ගය ප්‍රමාණය එකටම ලියන්න. නිෂ්පාතවල මෝස්තර වර්ගය ප්‍රමාණය යනාදී තොරතුරු. යනාදී තොරතුරු. right. ඊට පස්සේ අලෙවිකරණ සැලැස්මේ අන්තර්ගත වන නැත්නම් විකුණුම් සැලැස්මේ අන්තර්ගත වන තවත් කාරණයක් පිළිබඳව තමයි අපෙන් අහන්න තුන්වෙනි ප්‍රශ්නේ. අලෙවිකරණ සැලැස්මේ අන්තර්ගත කරන ඉලක්ක වෙළඳපොළ පිළිබඳ තොරතුරු මොනවද කියලා අහනවා. ඉලක්ක වෙළඳපොළ පිළිබඳ තොරතුරු දැන් ඉලක්ක වෙළඳපොළක් කියලා කියන්නේ අපි භාණ්ඩ හා සේවා සැපයීමට අපේක්ෂා කරන වෙළඳපොළක් තමයි ඉලක්ක වෙළඳපොළක් කියලා කියන්නේ. ඒතර ඉලක්ක වෙළඳපොළේ අපි සාමාන්‍යයෙන් අපි දානවා ඉලක්ක වෙළඳපොළේ ඉන්න ගණදුරුකරු කවුද? ඒගොල්ලන්ගේ අවශ්‍යතා මොනවද? හරි, ඉලක්ක වෙළඳපොළ අපි ඛණ්ඩනය කරන්න මොන වගේ පදනම්ද පාවිච්චි කළේ කියන ඒවා තමයි සාමාන්‍ය ඉලක්ක වෙළඳපොළ තොරතුරු වලට සාමාන්‍යයෙන් දාන්නේ. right. මෙම ලියන්න. ඉලක්ක වෙළඳපොළ පිළිබඳ තොරතුරු මොනවද කියලා අහන්න. ලියන අංක 1 ඉලක්ක වෙළඳපොළට ළඟා වීමේ උපාය මාර්ග. ඉලක්ක වෙළඳපොළට ළඟා වීමේ උපාය මාර්ග. අංක 2 වෙළඳපොළ ඛණ්ඩනය කළ පදනම් සහ වෙළඳපොළ ඛණ්ඩනය කළ පදනම් සහ පදනම් සහ ඒවායේ සුවිශේෂී ලක්ෂණ. ඊට පස්සේ ඉලක්ක වෙළඳපොලේ ප්‍රවණතා. ඉලක්ක වෙළඳපොලේ ප්‍රවණතා. ඉලක්ක වෙළඳපොලේ ප්‍රවණතා. right. හතරවෙනි ප්‍රශ්නේ තරඟයට අදාළ තොරතුරු දැන ගැනීමට උනන්දුවක් දක්වන පාර්ශව කැමැත්තෙන් පසු වේ. එවැනි අවශ්‍යතාවයක් සඳහා කුමන තොරතුරු සැපිය යුතුද කියලා අහනවා.
රයිට් තරංගයට අදාළ තරංගකාරීත්වයට අදාළ තොරතුරු අනිවාර්යෙන් ව්‍යාපාර සලස්ම පරිශීලනය කරන පුද්ගලයෝ අපේක්ෂා කරනවා. ඒතර එයාලට අපි දෙන්න ඕන මොකද්ද? අපේ තියෙන තරංගයේ කොයි වගේද? ඒ තරංගය ඇතුලේ අපිට තියෙන ශක්තිතා දුර්වලතා මොනවද? අපේ තරංගකරුවන්ට අපිට වඩා තියෙන ශක්තිතා මොනවද? සහ ඔවුන්ගේ තියෙන දුර්වලතා මොනවද? ඒවා තමයි තරංගෙදි ඉදිරිපත් කරන්න ඕනේ. මෙම ලියන්න. පවත්නා තරංගකාරීත්වය පිළිබඳව. අංක 1. පවත්නා තරංගකාරීත්වය පිළිබඳව. ඊළඟ තරංගකාරී ආයතන සහ තරංගකාරී ආයතන සහ තරංගකාරී ආයතන සහ ඔවුන්ගේ ශක්තිතා දුර්වලතා ඊට පස්සේ වෙළඳපළට ප්‍රවේශ වීමට ඇති බාධක පිළිබඳව. වෙළඳපළට ප්‍රවේශ වීමට ඇති බාධක පිළිබඳව. උදාහරණ ලියන්න. නීතිමය අවසර, පිරිවැය ඒ වගේම ඊළඟ එක තරංගයට මුහුණ දීමට තමා සතු ශක්තිතා දුර්වලතා. right. හොඳයි අපි ඊළඟ කොටසට යමු. පෙළන්න පිටු අංක 12 පුතා. 12 සමහර 12 තිබෙන්නේ නැතිව ඉන්නේ. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර ප්‍රථමයෙන් අනේක හදාන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර වෙන්න ඕනේ. නැත්නම් ප්‍රථම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර දැරිය යුතු වියදම් මෙහෙයුම් වියදම් මොනවද කියලා අහනවා. මෙහෙයුම් වියදම් කියන්නේ මේ බිස්නස් එක පටන් ගන්න ඉස්සෙල්ලා සාමාන්‍ය ඕන බිස්නස් එකක් පටන් ගන්න ඉස්සෙල්ලා අපි පරිශන කටයුත්තක් කරනවා. ඊළඟට තව අපි ලියාපදිංචි කිරීම වගේ වියදම් කරනවා. සමහරවිට අපිට ස්ථාවර වත්කම් වගේ දේවල් අත්පත් කරගන්න සිද්ධ වෙනවා. අන්න ඒවා තමයි මෙහෙයුම් වියදම්. ඒ කියන්නේ ආරම්භයට පෙර දරන මෙහෙයුම් වියදම් කියලා කියන්නේ. මෙහෙම ලියන්නේ. පරිශන සඳහා වැය වන පිරිවැය පරිශන සඳහා වැය වන පිරිවැය ඊට පස්සේ ඊළඟ එක ලියාපදිංචි ගාස්තු බලපත්‍ර ලබා ගැනීම ආදිය ඒ වගේම ප්‍රාග්ධන සම්පාදන පිරිවැය කොටස් නිකුත් කිරීමක් එහෙම කරොත් ඒවට යන මූලික වියදම් ප්‍රාග්ධන සම්පාදන පිරිවැය ඒ වගේම වට ඔන්න උදාහරණයක් ලියන්න ප්‍රාග්ධන සම්පාදන පිරිවැය උදාහරණ කොටස් නිකුත් කිරීමේ වියදම් උදාහරණයක්
ප්‍රාග්ධන සම්පාදන පිරිවැය, ඒ වගේම ජංගම හා ජංගම නොවනවත්කම්, ජංගම හා ජංගම නොවනවත්කම් අත්පත් කර ගැනීමේ පිරිවැය. ආරම්භයට පෙර දරන්න ඕන මෙහෙයුම් වියදම්. ජංගම හා ජංගම නොවනවත්කම් අත්පත් කර ගැනීමේ පිරිවැය. right. ඒකෙම 6 වෙනි ප්‍රශ්නේ අහනවා ව්‍යාපාර සැලැස්මක අන්තර්ගත මානව සම්පත් සැලැස්මේ වැදගත්කම කුමක්ද කියලා. දැන් ඔයා දන්නවා ව්‍යාපාර සැලැස්මක පුතාලා ප්‍රධාන වශයෙන්ම ප්‍රධානම මාතෘකා 4ක් තියෙනවා. ඒ තමයි මෙහෙයුම් සැලැස්ම තියෙනවා. හරි. අපි ඒකට කියනවා ඔපරේෂන් ප්ලෑන් එක කියලා කියනවා. මාකටිං ප්ලෑන් එක තියෙනවා. ඒ වගේම HR ප්ලෑන් එක තියෙනවා, ෆයිනෑන්ස් ප්ලෑන් එක තියෙනවා. ඔන්න ඔයවා තමයි සාමාන්‍යයෙන් තියෙන මූලිකම දේවල් වෙන්නේ. මූලිකම දේවල් වෙන්නේ. හරි. එතකොට දැන් අපෙන් අහන්නේ මොකද්ද ප්‍රශ්නට අහන්නේ? ව්‍යාපාර සැලැස්මක අන්තර්ගත මානව සම්පත් සැලැස්මේ වැදගත්. දැන් මානව සම්පත් සැලැස්මක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති මෙතෙන්දී කරන්නේ මානව සම්පත් සැලැස්මෙන් කරන්නේ ආයතනයට අවශ්‍ය කරන මානව සම්පත පිළිබඳව පුරෝගතනය කරනවා. කොච්චර අනාගතයේදී මානව සම්පතක් ඕනද කියලා බලන්න. එතකොට ඒ අනුව ඒගොල්ලන්ට ආකර්ෂණය කරගන්න පුළුවන් අවශ්‍ය කරන කට්ටිය. වඩාත්ම ඵලදායී සේවකයෝ තෝරගන්න පුළුවන්. අනිත් එක ආයතනයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්. ඒගොල්ලෝ දන්නවා මේ ආයතනයේ තියෙන වේකන්සිස් ගන්න කොච්චරද කියලා. හරි. එතකොට මානව සම්පත අපතේනවා කාර්යක්ෂමව පාවිච්චි කරන්න පුළුවන් මේකින්ද. හරි. අනාගත සේවකයන් ආකර්ෂණය කර ගැනීම පහසුයි. ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මොකද සේවක මේ අබෑරතු කල්තිය අඳුරගෙන පුරවන හින්දා. හරි. මානව සම්පතේ පිරිවැය කියන එක පුළුවන් තරම් අඩු කරගන්න පුළුවන්. පුහුණු හා සංවාදන වැඩසටහන් කල්තිය සැලසුම් කරගන්න පුළුවන්. ඒක තමයි මානව සම්පත් සැලැස්මේ තියෙන ප්‍රයෝජන වෙන්නේ. හරි බලන්න. මානව සම්පත් සැලැස්මේ වැදගත්කම මොකක්ද කියලා අහනවා. ලියන්න මෙහෙම. අනාගත සේවක අවශ්‍යතා. අනාගත සේවක අවශ්‍යතා. අනාගත සේවක අවශ්‍යතා. පුරෝකතනය කළ හැකි වීම. අනාගත සේවක අවශ්‍යතා පුරෝකතනය කළ හැකි වීම. පුරෝකතනය කළ හැකි වීම. ඒ වගේම හදිසි බඳවා ගැනීම නිසා ඇතිවන පිරිවැය. හදිසි බඳවා ගැනීම නිසා ඇතිවන පිරිවැය අවම වීම. හදිසි බඳවා ගැනීම නිසා ඇතිවන පිරිවැය අවම වීම. right. ඊට පස්සේ ඊළඟ එක පුහුණු හා සංවර්ධන අවශ්‍යතා හඳුනාගත හැකි වීම. පුහුණු හා සංවර්ධන අවශ්‍යතා හඳුනාගත හැකි වීම. අනාගත සේවකීන් ආකර්ෂණය කරගත හැකි වීම. හොඳ සැලැස්මකට පුළුවන් හොඳ සේවකයෝ, දක්ෂ සේවකයෝ ආකර්ෂණය කරගන්න. අනාගත සේවකයන් ආකර්ෂණය කරගත හැකි වීම. පුරප්පාඩු කල්තියා හඳුනා ගන්නා නිසා. පුරප්පාඩු කල්තියා හඳුනා ගන්නා නිසා. පුරප්පාඩු කල්තියා හඳුනා ගන්නා නිසා. කල්තියා හඳුනා ගන්නා නිසා. කටයුතු අඛණ්ඩව කරගත හැකි වීම. කටයුතු අඛණ්ඩව කරගත හැකි වීම. තව එකක්
මානව සම්පත කාර්යක්ෂමව හා ඵලදායී ලෙස උපයෝජනය කළ හැකි වීම. කාර්යක්ෂමව හා ඵලදායී ලෙස උපයෝජනය කළ හැකි වීම. right. හොඳයි, ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නට එන්න දලලාභය සහ ක්‍රියාකාරීලාභය අතර වෙනස කුමක්ද කියලා අහනවා. ඔයාලා දන්නව පුතාලා දලලාභය කියන එක ගන්නේ කරන්නේ කොහොමද? විකුණුම් වලින් විකුණුම් ආදායමෙන් අඩු කරන්න ඕන මොකද්ද? විකුණුම් පිරිවැය. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම ලැබෙනවා දලලාභය කියන එක. ක්‍රියාකාරීලාභය ලැබෙන්නේ කොහොමද? ක්‍රියාකාරීලාභය කියලා කියන්නේ සුද්ධ ලාභය වගේ. එහෙනම් දලලාභය කියන එකට එකතු කරන්න ඕන අයබාර ආදායම්. හරි. ඒකෙන් අඩු කරන්න ඕන මොකද්ද? අයබාර ආදායම් ඍණ අයබාර වියදම්. හරි. දලලාභය කියන එකට අයබාර ආදායම් එකතු කළා ඒ කියන්නේ දලලාභය ධන වරහණක් අයබාර ආදායම් ඍණ අයබාර වියදම්. ඒ කියන්නේ දලලාභයට අයබාර ආදායම් සහ අයබාර වියදම් අතර වෙනස ගැලපුවාම ලැබෙනවා මොකද්ද? ක්‍රියාකාරී ලාභය කියන එක ලැබෙනවා. සුද්ධ ලාභය වගේ තමයි. එහෙනම් ලියන්න දලලාභය සමානයි විකුණුම් අඩු කිරීම විකුණුම් පිරිවැය. විකුණුම් ආදායම අඩු කිරීම විකුණුම් පිරිවැය. විකුණුම් ආදායම අඩු කිරීම විකුණුම් පිරිවැය. දලලාභය. ක්‍රියාකාරී ලාභය සමානයි දලලාභය ධන වරහණක් කරලා. දලලාභය ධන වරහණක් කරලා. අයබාර ආදායම ඍණ අයබාර වියදම. අයබාර ආදායම ඍණ අයබාර වියදම. හරිද? right. ඒකේ 8 වෙනි ප්‍රශ්නට යන්න. ප්‍රශ්න 8 මූල්‍ය සැලැස්මක අන්තර්ගත වන ඇස්සමේන්තුගත ව්‍යාපෘති පිරිවැය යනුවෙන් කුමක් අදහස් වන්නේද? එහි අතුලතර මූලික කොටස් මොනවද කියලා අහන. ඇස්සමේන්තුගත ව්‍යාපෘති පිරිවැය. මොකක් හරි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න දරන්න වෙන වියදම තමයි ඇස්සමේන්තුගත ව්‍යාපෘති පිරිවැය කියලා කියන්නේ. දැන් ගෙයක් හදන්න ගියාම අපි ඇස්සමේන්තු කරන්න පුතේ යන ඔක්කොම වියදම ඇස්ටිමේට් එකක් හදන්නේ හදලා ආකිටෙක්චර් කියන්නේ මෙන්න මේකට මෙච්චර වියදමක් යයි දල වශයෙන් කිලිවල. ගොඩක් වෙලාවට ඒක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ අපේ කියන්නේ අපෙන් අහන්නේ ඇස්තමේන්තුගත ව්‍යාපෘති පිරිවැය කියන්නේ මොකක්ද කියලා ඒකට තර තුනකුත් දාන්න. හරි. මෙහෙම ලියන්න. ඒ අතුලත් මූලික කොටස් මොනවද කියලා අහනවා. මෙහෙම ලියන්න. තෝරාගත් ව්‍යාපාර අදහසට අනුව තෝරාගත් ව්‍යාපාර අදහසට අනුව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන ව්‍යාපෘතිය සඳහා දැරීමට සිදුවන පිරිවැයයි. එය පහත කොටස් වලින් සමන්විත වේ.
මොනවාද ඇස්සමේන්තුගත ව්‍යාපෘති පිරිවැයට එන්නේ? මුළු ස්ථාවර පිරිවැය එනවා. ස්ථාවර පිරිවැය කියන්නේ අපි බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඒකේ යන්ත්‍රෝපකරණ හෝ ස්ථාවරවත්කම් ගන්න යන වියදම තමයි පුතා ස්ථාවර පිරිවැය කියලා කියන්නේ. ඒ වගේම කාරක ප්‍රාග්ධන දැන් මේ වෙලාව දිගු කාලීන ප්‍රාග්ධන අවශ්‍යතා ඒ වගේම මේ කෙටි කාල ප්‍රාග්ධන අවශ්‍යතාවය ඕනම ව්‍යාපාරයක් කරන්න යනකොට දිගු කාල ප්‍රාග්ධන අවශ්‍යතාව තියෙනවා කෙටි කාල ප්‍රාග්ධන අවශ්‍යතාව තියෙනවා. දැන් සැලොන් එකක් කරනවා නම් ඒකට බිල්ඩින් එකක් මේ හදනවා නම් ඒක ස්ථාවර පිරිවැයක්. හැබැයි මේ සැලොන් එකේ ප්‍රයෝජනෙට පුතේ ක්‍රීම් වර්ග ස්ප්‍රේ වර්ග එහෙම ගෙන්නනවා නම් ඒක ඇවිල්ලා කාරක ප්‍රාග්ධන. සහ මුල් ටිකේ අපිට ව්‍යාපාරේ පවත්වාගෙන යන්න, ඒ කියන්නේ මාසේ අන්තිමට නම් ලාභ ලැබෙන්නේ, මාසේ අන්තිමට නම් සේවකින්ට ගෙවෙන්නේ නේද? ඒ මාසයක්වත් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන මූලික වියදම් ටිකක් තියෙනවා. ඒවා ස්ථාවර ප්‍රාග්ධනය හෝ කාරක ප්‍රාග්ධන දරන්න බැරි වියදම්, දාන්න බැරි වියදම්. ඒ තුනම එකතු කරාම, ඒ කියන්නේ ස්ථාවර පිරිවැයයි, කාරක ප්‍රාග්ධනයයි, මෙහෙයුම් වියදමුයි කියන තුනම එකතු කරාම තමයි ව්‍යාපෘති පිරිවැය කියන එක නිර්මාණය වෙන්නේ. ව්‍යාපෘති පිරිවැය. right. එහෙමනම් අපි ලියමු බලන්න මෙහෙම. මෙහෙම ලියන්න. ඒකේ එහි පහත කොටස් තුලත් වේ 8 වෙනි ප්‍රශ්නට. එහි පහත කොටස් තුලත් වේ. මේ විදිහටම ලියන්න. මුළු ස්ථාවර පිරිවැය, කාරක ප්‍රාග්ධනය, මෙහෙයුම් වියදම්. මුළු ස්ථාවර පිරිවැය, කාරක ප්‍රාග්ධනය, මෙහෙයුම් වියදම් තමයි ව්‍යාපෘති පිරිවැය කියලා කියන්නේ. ව්‍යාපෘති පිරිවැය කියලා කියන්නේ. right අපිට ඊළඟ අභ්‍යාසය කියනවා පහත දැක්වෙන සංඛ්‍යාදත්ත පරිශීලනය කරන්න. ඉහත තොරතුරු ඇසුරෙන් ඇස්සමේන්තුගත ව්‍යාපෘති පිරිවැය ගණනය කරන්න. ඇස්සමේන්තුගත ව්‍යාපෘති පිරිවැය ගණන් හදනකොට කොහොමද ගණන් හදන්නේ? මේ තියෙන ගණන් හදන විදිය. ස්ථාවර පිරිවැය ගන්න ඕන, මේ කාරක ප්‍රාග්ධනය ගන්න ඕන, ඒ වගේම පරිපාලන වියදම් ටික මේ මෙහෙයුම් වියදම් ටික ගන්න ඕන. එහෙනම් ව්‍යාපෘති පිරිවැය කියලා මාතෘකාව දාලා ඇස්සමේන්තුගත ව්‍යාපෘති පිරිවැය කියලා මාතෘකාව දාලා ස්ථාවර පිරිවැය කියලා සාමාන්‍යයෙන් රූල් 3ක් විතර තියලා ඊට පස්සේ මෙහෙයුම් වියදම් වලට රූල් 5ක් විතර තියන්න. ඊට පස්සේ ඊළඟ එක තමයි කාරක ප්‍රාග්ධනය. මෙන්න මේ තුනම එකතු වුනහමනේ පුතේ ඇස්සමේන්තුගත ව්‍යාපෘති පිරිවැය කියන එක හැදෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලම බලන්න පහත සංඛ්‍යාදත්ත පරිශීලනය කරන්න. ඉඩම් සංවර්ධනය වගේ දේවල් ස්ථාවර සංවර්ධනය කරනවා කියලා කියන්නේ දැන් ඉඩමක් අරගෙන ඒකේ අත්තිවාරම් දාලා නැත්නම් කපල කොටලා හදාගන්න. ඒක ඇවිල්ලා මෙහෙයුම් කටයුතු වලට අවශ්‍ය කරන විතර ඉඩම් කියන එක මෙතෙන් ඉඩම් සංවර්ධනය කියන එක මෙතෙන්ට එන්න ඕන. ඉඩම් සංවර්ධනය. හරිද? ඊට පස්සේ ජල පහසුකම් වගේ දේවල් ගන්න ඒවා නේද? ජල පහසුකම් වගේ දේවල් ඒවා විල මෙහෙයුම් වියදම් පුතේ. ජල පහසුකමුත් මෙහෙයුම් වියදම්. ඊට පස්සේ තව තියෙනවා ජල පහසුකම් තියෙනවා. පරිපාලන වියදම් කාරක ප්‍රාග්ධනයට දාන්න. පරිපාලන වියදම් කාරක ප්‍රාග්ධනය. අමුද්‍රව්‍ය ලබා ගැනීම මෙහෙයුම් වියදම. කාරක ප්‍රාග්ධනය. අමුද්‍රව්‍ය ලබා ගැනීම කාරක ප්‍රාග්ධනය. යන්ත්‍ර ස්ථාවර ප්‍රාග්ධනය. ලියාපදිංචි කියන්නේ මෙහෙයුම් වියදමක් ලක්ෂයයි. ජලය ලබා ගැනීම ජල පහසුකම් ලබා ගැනීම මෙහෙයුම් වියදමක්. අමුද්‍රව්‍ය ලබා ගැනීම කාරක ප්‍රාග්ධනය. අමුද්‍රව්‍ය ලබා ගැනීම කාරක ප්‍රාග්ධනය. බලපත්‍ර ලබා ගැනීම මෙහෙයුම් වියදමක් පුතා. අලෙවි වියදම කාරක ප්‍රාග්ධනය. අතැති මුදල් තබා ගැනීම කාරක ප්‍රාග්ධනය.
මෙහෙයුම් වියදම් ලක්ෂ 13යි මෙහෙයුම් වියදම් ඉතින් වචනෙන්ම තියෙනවා මෙහෙයුම් වියදම් කියලා. එතනට දාන ලක්ෂ 13 කියන එක. මෙහෙයුම් වියදම් ලක්ෂ 13යි. රථවාහන 100 ස්ථාවර පිරිවැයට යන්න ඕන. පරිගණක 25 ස්ථාවර පිරිවැයට යන්න ඕන. එතකොට ස්ථාවර පිරිවැයට ගිය ටික බලන්න මොනවද කියලා. ස්ථාවර පිරිවැයට ගිහිල්ලා තියෙනවා පුතේ යාන්ත්‍රික C25යි රථවාහන 100යි පරිගණක 25යි. කීයද එතකොට 250යි. මෙහෙයුම් වියදම් ටික බලන්න. ලිපි ද්‍රව්‍ය කියලා නෑ ලියාපදිංචි ගාස්තුව තියෙනව නේද ලක්ෂයක්. ඒක මෙහෙයුම් වියදමක්. බලපත්‍ර ලබා ගැනීම කියන්නේ මෙහෙයුම් වියදම්. ඉඩම් සංවර්ධනයේ මෙහෙයුම් වියදම්. ජලය 3යි මෙහෙයුම් වියදම් 13යි. එතකොට ඔක්කොම කීයක් වෙනවද බලන්න 13යි 3යි 16යි 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 50යි 66යි 67යි 68යි 68ක් ඉන්න ඕනේ. මෙහෙයුම් වියදම් වලට 67ක් ඉන්න ඕනේ. 68ක් sorry. කාරක ප්‍රාග්ධනට අමුද්‍රව්‍ය 11යි පරිපාලන 8යි අලෙවි 20යි අතෙත මුදල් 25යි 45යි 55යි 56යි 64යි. හරි. ඒ වගේ ගණන් විභාගෙදී අනිවාර්යෙන් එන්න පුළුවන් ව්‍යාපෘති පිරිවැය ගණනය කරන්න කියලා. හරිද? හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න බලන්න. ඒකේ තියෙනවා මූල්‍ය සැලැස්මෙහි අන්තර්ගත ව්‍යාපෘති සාරාංශය. ඕක ව්‍යාපාර සාරාංශය කියලා කියනවා ව්‍යාපෘති සාරාංශය. හරි. මොකද්ද මේ ව්‍යාපෘති සාරාංශය ගණනට ඇතුළත් වෙන්නේ මොකද්ද? ව්‍යාපෘති සාරාංශය කියලා කියන්නේ ලොකු මූල්‍ය ප්‍රකාශන කට්ටල බල ඉන්න බෑ. ඇත්තටම මේක පරිශීලනය කරන පුද්ගලයාට. ඒ නිසා එයා බලනවා මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන සම්පූර්ණ මූල්‍ය වැලියු එක කොච්චරද කියලා. ඒකට තමයි ව්‍යාපෘති සාරාංශයක් කියලා එකක් දාන්නේ. ඒතර ව්‍යාපෘති සාරාංශය හදන්නේ ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශයයි. ඒ වගේම ඇස්තමේන්තුගත ශේෂපත්‍රයයි නැත්නම් අපි කියන මොකද ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශය ඇස්තමේන්තුගත ව්‍යාපාර තත්ත්ව ප්‍රකාශය ව්‍යාපාර තත්ත්ව ප්‍රකාශය වගේම ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය ඒ වගේම කොච්චර ණය තියෙනවද බලන්න. ණය අපසුගීමේ සටහනකුත් ඕනේ. ණය අපසුගීමේ සටහන. හරි. මෙන්න මේ ටික එකතු කරාම තමයි ව්‍යාපෘතියේ සාරාංශය කියන එක මූලික වශයෙන්ම හැදෙන්නේ. හරි. ඒ වගේ මේකට පිරිවැයක් දාන්න ඕන. ඇස්තමේන්තුගත පිරිවැය. ප්‍රොජෙක්ට් එකේ මුළු වියදම ඇස්තමේන්තුගත පිරිවැය. හරි. ඇස්තමේන්තුගත ආදායමයි ඇස්තමේන්තුගත ආදායම් ප්‍රකාශය ඇස්තමේන්තුගත තත්ත්ව ප්‍රකාශය ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහය සහ ණය අපසුගීමේ සටහන ඒ වගේම ඇස්තමේන්තුගත පිරිවැය කොච්චරද කියලා දාන්න ඕනේ. දැම්මහම තමයි මේක ව්‍යාපෘති සාරාංශයක් බවට පත් වෙන්නේ. ඒකට තර තුනක් දාන්න. ඒකට දාන්න තර තුනක්. ව්‍යාපෘති සාරාංශය මෙම ලියන්න. මූල්‍ය සැලැස්මෙහි විස්තරාත්මකව ඇතුළත් තොරතුරු මූල්‍ය සැලැස්මෙහි විස්තරාත්මකව ඇතුළත් තොරතුරු සාරාංශගතව ලබා ගැනීම සඳහා
සාරාංශගතව ලබා ගැනීම සඳහා මෙය භාවිත කරනු ලැබේ. එයට පහත තොරතුරු ඇතුළත් වේ. එයට පහත තොරතුරු ඇතුළත් වේ. බෝඩ් එකේ තියෙන්නේ ඔපතේ ලියන අංක එක දාලා ඇස්සමේන්තුගත ආදායම් ප්‍රකාශය. ඇස්සමේන්තුගත ආදායම් ප්‍රකාශය. ඇස්සමේන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඇස්සමේන්තුගත මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඇස්සමේන්තුගත මුදල් ප්‍රවාහය. ඇස්සමේන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ඒ වගේම ණය අපසුගීමේ සටහන් ණය අපසුගීමේ සටහන් ඒ වගේම අන්තිම එක ඇස්සමේන්තුගත පිරිවැය. ඇස්සමේන්තුගත පිරිවැය. හරිද? මේ ඔක්කොගේම එකතුව තමයි ව්‍යාපෘති සාරාංශය කියලා කියන්නේ. මේක දිහා බැලුවාම අර සමස්ත මූල්‍ය සැලැස්ම ඇතුළේ තියෙන අලි ආදායම් ප්‍රකාශ ශේෂපත්‍ර ඒව බලන්න ඕනේ. ඒවා අවුරුදු 3-4ක් ඉස්සරහට අදලා තියෙනවා. බල ඉන්න බෑ. මේකෙන් සාරාංශ කරගත්තාම ලේසි ඒ උනන්දුවක් දක්වන පාෂයට තීරණය ගන්න. right. ඊට පස්සේ ඊළඟ එකට යමු. ඊළඟ කොටසට බලමු. ඊළඟ එකට යමු. ඒකේ තියෙන්නේ මෙහෙම. ව්‍යාපාර සැලැස්මක 11 ප්‍රශ්නේ පිටුවංග 13. ව්‍යාපාර සැලැස්මක මූල්‍ය සැලැස්මෙහි ඇති මූල්‍ය ප්‍රකාශනවල තොරතුරු පවත්වාගෙන යන ලබන ව්‍යාපාරික වර්ෂයේ අවසානයේ ඉදිරිපත් කරන ලබන මූල්‍ය ප්‍රකාශනයේ ඇති තොරතුරු අතර වෙනසක් පවතීද කියලා අහනවා. ඒ කියන්නේ ව්‍යාපාර සැලැස්මේ තියෙන ෆයිනල් account උයි දැනට පවත්වාගෙන යන ව්‍යාපාරයක් වර්ෂයේ අවසානයේදී හදන ෆයිනල් account අතර වෙනසක් තියෙනවද කියලා අහනවා. වෙනසක් තියෙනවා. දැනට පවත්වාගෙන යන ව්‍යාපාරයක් මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් හදන්නේ අතීත තොරතුරු වලට වෙච්ච දේවල් වල ප්‍රතිඵල. නමුත් අනාගතය ගැන හිතලා අනාගතයේ පුරෝගතනය කරපු මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් තමයි තියෙන්නේ. මොකද්ද? අනිවාර්යයෙන්ම ව්‍යාපාර සැලැස්ම ඇතුලේ මෙම ලියන්නේ. ව්‍යාපාර සැලැස්මක් තුල අන්තර්ගත වන්නේ ව්‍යාපාර සැලැස්මක් තුල අන්තර්ගත වන්නේ අනාගත හේවත් පුරෝකතනය කරන ලද තොරතුරු වන අතර අනාගතේවත් පුරෝකතනය කරන ලද තොරතුරු වන අතර පවත්නා ව්‍යාපාරයක වාර්ෂිකව සකසන මූල්‍ය ප්‍රකාශන කට්ටලය තුල ඇත්තේ
මූල්‍ය ප්‍රකාශන කට්ටලය තුල ඇත්තේ මූල්‍ය ප්‍රකාශන කට්ටලය තුල ඇත්තේ ඇස්තමේන්තුගත තොරතුරුය. ඒ කියන්නේ අනාගතය ගැන හිතලා දාන ඒ ඇස්තමේන්තුගත තොරතුරුය. එහා පැත්තට යන්න. ඒක ආන්නේ මොකද්ද? ඉහත ඔබ ආයන්නේ සඳහන් කරපු තොරතුරු දෙවර්ගයේ ව්‍යාපාරයකට වැදගත් නැහැ. ඒ දෙයන්න පැහැදිලි කරන්න. පළවෙනි එක ලියන්න අතීත තොරතුරු. පළවෙනි එක ලියන්න අතීත තොරතුරු. ඇයි වැදගත් වෙන්නේ? ප්‍රමිතීන් වලට අනුකූලව කාර්ය සාධනයේ ඉටු වී ඇද්දැයි ප්‍රමිතීන් වලට අනුකූලව කාර්ය සාධනයේ සිදු වී ඇද්දැයි පරීක්ෂා කර බැලීමට. ඒ පරීක්ෂා කර බැලීමට. ඊට පස්සේ ඊළඟ එක පුරෝකත අංක 2 පුරෝකතනය කරන ලද තොරතුරු. අංක 2 පුරෝකතනය කරන ලද තොරතුරු. ඒක ලියන්න. පුරෝකතනය කරන ලද තොරතුරු ඒක ලියන්න. අනාගත තීරණ ගැනීම සඳහා අනාගත තීරණ ගැනීම සඳහා අනාගත තීරණ ගැනීම සඳහා වැදගත් වේ. අනාගත තීරණ ගැනීම සඳහා වැදගත් වේ. right ඒකෙම ඊළඟ එක බලන්න පුතේ පහතින් දැක්වෙන්නේ ව්‍යාපාර සැලැස්මක අන්තර්ගත කරුණු කීපයක්. ඉහත කරුණු පහත ශීර්ෂයටතේ බෙදා දක්වන්න. හරි. විදායක සාරාංශය, ව්‍යාපාර විස්තරය, මෙහෙයුම් සැලැස්ම, අලෙවිකරණ සැලැස්ම, මූල්‍ය සැලැස්ම, කළමනාකරණ සැලැස්ම. ඉන්නේ ඒවට බෙදන්න තියෙන්නේ. මම ඕනනම් දැන් ඕක ඔය අභ්‍යාස කලින් මම ඔයා කරලා තියෙන්න ඕන. මේකෙත් ඒවට එනේවා මම කියන්නම්. ආරම්භ කිරීමේ සාරාංශය කියලා කියන්නේ දරුවනේ ව්‍යාපාර සාරාංශය. කියන්නේ මේ ව්‍යාපෘති සාරාංශය. ව්‍යාපෘති සාරාංශයේ තියෙන තනිකර පිරිවැයන් ටිකනේ ස්ථාවර කාරක ප්‍රාග්ධනයේ මෙහෙම වේදන් ටිකට තියෙන. ඒතර ඒක එන්නේ මූල්‍ය සැලැස්මට. ඒ එන්නේ මූල්‍ය සැලැස්මට. සංවිධාන ව්‍යුහය වගේ දේවල් ගොඩක් වෙලාවට කළමනාකරන සැලැස්මෙත් තියෙනවා, ව්‍යාපාර විස්තරෙත් තියෙන්න පුළුවන්. ඒ දෙකටම ගත්ත හැකි. ව්‍යාපාර විස්තරය සහ කළමනාකරන සැලැස්ම කියන දෙකේම තියෙනවා ඒක. සංවිධාන ව්‍යුහය. හරි කමන්න අපි පැත්තට යමු. ඉලක්ක වෙළඳපළ සහ විභව වෙළඳපළ පිළිබඳ අලෙවිකරණ සැලැස්මෙහි තියෙනවා.
වාර්ෂික විකුණුම් පුරවකථනයත් අලෙවි කරන සැලැස්මෙහි තියෙනවා. යොදා ගන්නා තාක්ෂණීය වගේ දේවල් ව්‍යාපාර විස්තරය ඇතුලේ තියෙනවා. යොදා ගන්න තාක්ෂණීය වගේ දේවල්. ලාභ පුරවකථනයේ තියෙනවා අනිවාර්යෙන් මූල්‍ය සැලැස්මේ. මූල්‍ය දර්ශක හා අනුපාත විශ්ලේෂණ තියෙනවා මූල්‍ය සැලැස්මේ. ව්‍යාපාර ඉතිහාසයේ තියෙනවා ව්‍යාපාර විස්තරي. කම්මල් පිරියත සැලැස්ම තියෙනවා පුතා මෙහෙයුම් සැලැස්මේ. මුළු ආයෝජනයේ තියෙනවා මූල්‍ය සැලැස්ම. නෑ මුළු ආයෝජනයේ තියෙනවා විදායක සාරාංශය. විදායක සාරාංශයට එකක් යනවා J1 මුළු ආයෝජනය. හරි 12. 13 අයන්නේ අහනවා ව්‍යාපාර සැලැස්මක මූල්‍ය සැලැස්ම බෙහෙවින්ම වැදගත්වන ප්‍රකාශයක් වන අතර ඒ තුල ඇති මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ද්‍රව්‍යශීලතාවයේ පෙන්වීමට භාවිතා කරන දර්ශකයක් මුදල් ප්‍රවාහය තුල ඇති මුදල් ගලා යාම සහ මුදල් ගලා යාම සිදුවේ හැකි මාර්ග හතරක් සඳහන් කරන්න. හරි පළවෙනි පැත්තේ දාන්න ගලා යාම දෙවෙනි පැත්තේ දාන්න ගලා යාම. මුදල් ගලා යාම සහ මුදල් ගලා යාම. මුදල් ගලා යන්නේ මොනවද වඩ ලියන්න පුළුවන් ඕන තරම් තනියම ඕවා. මුදල් ගලා යාම තමයි ණයගැති ලැබීම විකුණුම් ණයගැති ලැබීම විකුණුම් බැංකු ණය කොටස් නිකුත් කිරීම බැංකු ණය කොටස් නිකුත් කිරීම right ඊට පස්සේ ආයෝජන පොලි ලැබීම ඒක මුදල් ගලා යාමට උදාහරණ මොනවද ණය හිමි ගෙවීම අමුද්‍රව්‍ය මිලදී ගැනීම සේවක වැටුප් බිල්පත් ගෙවීම ලයිට් බිල් වතුර බිල් වගේ ඒ වගේම ණය පොලි ගෙවීම කොටස් ණය කර නිදහස් කිරීම ව්‍යාපාරේ මුදල් එළියට ගලාගෙන යන ඒවා කොටස් ණය කර නිදහස් කිරීම පොලි ගෙවීම ඒකෙම ආයන්න බලන්න ව්‍යාපාර සැලැස්මක එක්තරා මාසයක මුදල් ගලා යාම වලට වඩා මුදල් ගලා යාම වැඩි වුවද දැන් 1000ක් ඇවිල්ලා 1100ක් ගිහිල්ලා 1000ක් ඇවිල්ලා 1100ක් ගිහිල්ලා නම් ශේෂයේ ඍණ වෙන්න එපා. නමුත් ඍණ නෙමේ සමහර ආයතන වල ධන වෙනවලු. ඇයි? ඒ ගිය මාසේ ඒවා. ඒතකොට පසුගිය කාල පරිච්ඡේදයේදී තිබුණේ මුදල් ශේෂයක් නම් ධන ශේෂයක් නම් මේ මාසෙදී ඍණ වුණත් ඒ ධන ශේෂයෙන් ඒක කවර් කරගන්න පුළුවන්. තේරෙනවද? මෙහෙම ලියන්න. අවසාන ශේෂය වාසිදායක වේ පැහැදිලි කරන්න. මුදල් ගලා යාම වලට වඩා මුදල් ගලා යාම වැඩි වූ විට මුදල් ගලා යාම වලට වඩා මුදල් ගලා යාම වැඩි වූ විට පවතින්නේ ඍණ ශේෂයක් වුවද පසුගිය කාල පරිච්ඡේදයේ ඉතිරි වූයේ ධන මුදල් ප්‍රවාහයක් නම් නැත්නම් වාසිදායක මුදල් ප්‍රවාහයක් නම් සලකා බලන කාල පරිච්ඡේදයේ
ඍණශේෂය අභිබවා යා හැක. සලකා බලන කාල පරිච්ඡේදයේ ඍණශේෂය අභිබවා යා හැක. right. ඒ අපි කලේ 13 ආයන්න right ඒකෙම 14 බලන්න ව්‍යාපාරික අනාගත ගමන් මඟ පැහැදිලිව දැක්විය හැකි ව්‍යාපාර සැලැස්මක් තුලින්ය. ඒ නිසා ව්‍යාපාර සැලැස්ම මාර්ග සිතියමක් ලෙස සඳහන් කළ හැකි ප්‍රකාශය පැහැදිලි කරන්න. පුතේ මාර්ග සිතියමකින් මොකද්ද කරන්නේ? දැන් ඕගොල්ලෝ කොහේ හරි යනකොට GPS එක දාගන්නවා. ඒකේ වෙන වෙන වැරදි මාර්ග වලට ප්‍රවේශ වෙන්නේ නැතුව නිවැරදි මාර්ගයේ ගමන් කරන්න අනිවාර්යෙන් අපිට උගන්වනවා. ඒ වගේ ව්‍යාපාරයක් වැරදි මාර්ග වලට ප්‍රවේශ වෙන්නේ නැතුව නිශ්චිත ඉලක්ක කරා ගමන් කිරීමේ මාර්ගය පෙන්වන්නේ ව්‍යාපාර සැලැස්ම. එහෙම ලියන්න. ව්‍යාපාර සැලැස්මක් මගින් ව්‍යාපාරයේ ගමන් කළ යුත්තේ ව්‍යාපාර සැලැස්මක් මගින් ව්‍යාපාරයේ ගමන් කළ යුත්තේ කුමන අරමුණු ඉටු කර ගැනීමට දැයි කුමන අරමුණු ඉටු කර ගැනීමට දැයි කුමන අරමුණු ඉටු කර ගැනීමට දැයි පැහැදිලිව සඳහන් කරයි. පැහැදිලිව සඳහන් කරයි. එම නිසා එය සිතියමක්සේ වැරදි මාර්ගවලට ප්‍රවේශ වීමට අවස්ථාව ලබා නොදී වැරදි මාර්ගවලට ප්‍රවේශ වීමට අවස්ථාව ලබා නොදේ. right. හරි ඊට පස්සේ ඊළඟ එකට යමු. 15 ආයන තියෙන්නේ හොඳ ව්‍යාපාර සැලැස්මක තිබිය යුතු අනිවාර්ය ලක්ෂණ සඳහන් කරන්න කියලා. හොඳ ව්‍යාපාර සැලැස්මක තිබිය යුතු අනිවාර්ය ලක්ෂණ. ලියන්න පළවෙනි එක ආර්ථික භාවය. ආර්ථික භාවය කියන්නේ පුතා පිරිවැයට වඩා ප්‍රතිලාභ වැඩි වෙන්න ඕනේ. ආර්ථික භාවය. ඒ වගේම කාලීන භාවය. ඒ කියන්නේ කාලීන තොරතුරු ඇතුළත් කරලා තියෙන කාලීන භාවය. ආර්ථික භාවය, කාලීන භාවය. ඒ වගේම ප්‍රායෝගික භාවය. ප්‍රායෝගික ඉලක්ක, ප්‍රායෝගික වැඩසටහන ඒක ඇතුළේ තියෙනවා. ප්‍රායෝගික භාවය. ඒ වගේම ආකර්ෂණීය භාවය වැදගත්. ඒක දිගටම කියවගෙන යාම කියන එක මේ කරන්න පුළුවන් වෙන්න ඕන. ආකර්ෂණීය භාවය, ප්‍රායෝගික භාවය, ආකර්ෂණීය භාවය, ආර්ථික භාවය, කාලීන භාවය තියෙන අනිවාර්ය ලක්ෂණ හතරක්. ඒකෙම ආයන්‍ය අහනවා පවත්නා ව්‍යාපාරයක් වඩා හොඳින් කළමනාකරණය කිරීමට ව්‍යාපාර සැලැස්ම යොදාගත හැක විමසන්න කියලා.
ව්‍යාපාර සැලැස්මක් ඕන වෙන ණය ගන්න විතරක් නෙමෙයි ඒක ඇතුලේ නිශ්චිත අරමුණු උපාය මාර්ග වගේ දේවල් තියෙන හින්දා ඒව අනුව ක්‍රියාත්මක වෙලා නේද අපිට පවත්නා ව්‍යාපාරයක් හොඳින් කළමනාකරණය කරගන්නත් ඒක උදා ගන්න පුළුවන් මෙම ලියන්නේ ව්‍යාපාර සැලැස්මක ප්‍රධාන ප්‍රයෝජනය මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම වුවත් එමගින් කළමනාකරුවන්ට සහ සේවකයින්ට කිසියම් මඟ පෙන්වීමක් කරන නිසා පවත්නා ව්‍යාපාරයක් හොඳින් කළමනාකරණය කිරීමටද මෙය භාවිත කළ හැක. හරිද? right. ඊළඟට අපිට පොඩි ගාණක් තියෙන්නේ හදන්න. අපිට කියනවා මේ මුදල් ප්‍රවාහ පුරෝකතන හදන්න කියලා පෙබරවාරි සහ මාර්තු මාසවලට අදාළව මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පුරෝකතනය කරන්න කියලා. එක බ්ලොක් තියෙනවා. නමුත් DSL දී මෙන්න මේ බ්ලොක් එක ඔයාලට හොඳටම ඇති පුතා. මේ බ්ලොක් එකට අනුව හදන්න මේක හොඳටම ප්‍රමාණවත් ඔයාලට විභාගෙදී ලකුණු ගන්න. එතකොට අපි හදන්න ඕනේ පෙබරවාරි වලට සහ මාර්තු වලට තමයි මේක හදන්න ඕනේ. මම මේ පැත්තෙන් අපි හට ගමු අපි. ඉඩ මදි වුණොත් එහෙම පෙබරවාරි ඒ වගේම මාර්තු මාස වලට හදන්න ඕනේ. හරි. මේකේ ජනවාරි ආරම්භක අපි මෙතන දාමු ආරම්භක ශේෂය මේකේ ධන මුදල් ප්‍රවාහ තියෙනවා ඍණ මුදල් ප්‍රවාහ තියෙනවා. හරි. ආරම්භක ශේෂය තියෙනවා මෙතන 270යි. අපි ඍණේවා ඉස්සලා ඍණ ධන පැත්ත දාගෙන ඉමු. අමුද්‍රව්‍ය ගැනුම් කියලා කියන්නේ ඍණ. හරි. අත්පිට විකුණුම් කියන්නේ ධන මුදල් ප්‍රවාහ විකුණුම්. බදු ගෙවීම කියන්නේ ඍණ. වත්කම් මිලදී ගැනීම කියලා කියන්නේ ඍණ. වත්කම් මිලදී ගැනීම ඍණ. රක්ෂණ ඍණ. ඔයා ලියා ගන්නකොට බෝඩ් එක පේන්නේ නැති වෙයි. රක්ෂණ ඍණ. විදුලිය ඍණ. පොලි ගෙවීම ඍණ. ආයෝජන ආදායම කියන එක ධන. ආයෝජන ආදායම ධන. මම ටිකක් උඩට ගන්නම් වැටුප් සහ වේතන කියලා කියන්නේ ඍණ.
ණය ගැති ලැබීම් කියලා කියන්නේ ධන. හැබැයි ණය හිමි ගෙවීම් කියලා කියන්නේ ඍණ. වත්කම් විකිණීම ධන. වත්කම් විකිණීම ධන. ඔය ධනයි ඍණයි හැරියට හදාගන්න එක තමයි මේක කරන්න ඕන. අපි මේක දාලායිමු එහෙනම්. පෙබරවාරි මාර්තු මාසවලට. මේ පැත්ත ඍණනේ මෙතන ඍණ. අමුද්‍රව්‍ය ගැනුම් තියෙනවා පෙබරවාරි මාසේ මේ හරියෙන් ලියන්න 270 ආරම්භක ශීර්ෂ. අමුද්‍රව්‍ය ගැනුම් තියෙනවා 1700යි 1100යි. අත්පිට විකුණුම් තියෙනවා 1600යි 2200යි. බදු ගෙවීම් තියෙනවා 160යි. බදු ගෙවීම් තියෙනවා 160යි 220යි. වත්කම් මිලදී ගැනීම මේ මාස දෙකේම නැහැ. වත්කම් මිලදී ගැනීම මේ මාස දෙකේම නැති නිසා අපිට ඒක උන්නම් අයින් කරන්නත් පුළුවන්, කමක් නැහැ. අපිට ඉරි කෑලි දෙකක් ගහන්නත් පුළුවන්. රක්ෂණය මාර්තු වල 200ක් ගෙවලා තියෙනවා. නෑ පෙබරවාරි වල 200ක් ගෙවලා තියෙනවා, මාර්තු වල නෑ. විදුලිය තියෙනවා 80යි 60යි. විදුලිය 80යි මේ පැත්තට 60යි. බැංකු පොලි ගෙවීම් තියෙනවා 60යි 60යි කියලා. 60යි 60යි. ආයෝජන ආදායම එක මාසෙක තියෙනවා 70ක්. ආයෝජන ආදායම මේ මාසේ 70යි. වැටුපේතන 160යි 165යි. වැටුපේතන 160යි 165යි. ණය හිමියන්ට ගෙවීම 200යි 220යි. ණය හිමි ගෙවීම 200යි 220යි. හරි. ණයගැතියන්ගේ ලැබීම 220යි 70යි. ණයගැත ලැබීම 220යි ඒ වගේම 70යි. වත්කම් විකිණීම මාර්තු මාසෙ විතරක් තියෙනවා 400යි. 400යි. අනිත් මාසෙ නෑ. හරි, ඔය ටික තමයි හදාන්න තියෙන්නේ. ඒතකොට අපි බලමු මේකේ ආදායම් ටික කොහොමද, වියදම් ටික කොහොමද කියලා. ධන පැත්තට ගත්තාම මෙන්න මෙතෙන්ට වෙනකන් ධන පැත්ත එකතු වෙනවා. හරි. මෙතනට වෙනකන් ධන පැත්ත එකතු වෙනවා. වත්කම් විකිණීමට වෙනකන්. එතකොට 270යි 220යි කියලා කියන්නේ 490යි. 490යි 1490යි 2090යි. මෙතනට එන 2090. මගේ එකතු හරිද වැරදිද දන්නේ නැහැ. ඔයා බලන්න මට බාර දී ඇති මේවා. නමුත් මෙහෙම හැදින්නේ 2090යි ලැබී. ධන ප්‍රවාහ. අර මෙතන ඍණ ප්‍රවාහ වලට එනවා පුතා 200යි 160යි 160යි 1700යි 280යි 60යි. එතකොට 200යි 160යි කියන්නේ 360යි. 360යි මෙතන 360යි 560යි 560යි 640යි 700යි 700යි 1700යි කියලා කියන්නේ 2400යි 2560යි. එහෙනම් මේ පැත්තට 2560ක් 2560යි 2560න් 2090ක් අඩු 2090න් 2560ක් අඩු කරන්න ඕනේ. එතකොට මේකේ ඍණ ශේෂයක් තමයි එන්නේ. මේකේ එන්නේ ඍණ ශේෂයක්. ආරම්භක ශේෂයට මෙතනට එන්නේ ඍණ ශේෂයක්. 2090න් 2560ක් අඩු කරාම 2450යි. 450යි. මෙතනට ඍණ 450ක් එනවා. ඍණ 450ක් එනවා. හරි. එතකොට 2200යි 2600යි මෙතන 2200යි 2600යි
මෙතන 140යි ඉන්නේ 2600යි 2740යි 2740යි මේකේ ධන පැත්ත තියෙනවා 2740 මේකේ ඍණ පැත්ත තියෙනවා පුතා 120යි 220යි 340යි 440යි 1440යි 1540යි 1540යි 1605යි 1625යි 1825යි 1825යි හරි 1825යි මෙතන එන්නේ හරි එතකොට මේ මාසේ අපි ඕනනම් මේකට ඍණ ශේෂයත් ඕනනම් ගලපන්න පුළුවන් නේ ඕනනම් මේකට ඍණ ශේෂය ගැලුවාම ඒ කියන්නේ 2740ට 450 කියන ඍණ ශේෂය අඩු කරාම 90යි මෙතන එතකොට 6යි 6යි 6න් 4ක් 2යි 1290 මෙතනට අපි ගමුකෝ නේ 2290 මෙතන අපි ගමු 2290ක් 2290න් 1825ක් අඩු කරාම 5යි 9 2යි 7යි 9 2ක් 7යි මෙතන නෑ සෝරි 5යි 8න් 2ක් 6යි 12න් 8ක් 4යි 465යි ධන ශේෂයක් ඉතුරු වෙනවා 465ක් මගේ මේ එකතු කිරීම සමාහලට හරි වෙන්නත් පුළුවන් වැරදෙන්නත් පුළුවන් මට ඒ වෙච්චර වැදගත් නැහැ හරිද ඔයා මම මේව කලින් හදපු ගණන් නෙමෙයි මේ වීඩියෝ එක වෙලාවෙම තමයි මම මේව හදන්නේ හරි ඔයාට මේකේ වැදගත් වෙන්නේ මේ ධනේව වෙනම අඳුර ගැනීමත් ඍණේව වෙනම අඳුර ගැනීමත් තමයි වැදගත් වෙන්නේ. ඒතර ඒවා ඒ ආකාරයට අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. හරි. හරි. ඔන්න ඕක තමයි පෙබරවාරි සහ මාර්තු මාස සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය වෙන්නේ. ඊට පස්සේ බැංකු ණයක් ලබා ගැනීම සඳහා ව්‍යාපාර 17 බැංකු ණයක් ලබා ගැනීම සඳහා ව්‍යාපාර සැලැස්මක අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවත් ඒ සඳහා පමණක් ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම සිදු කරන්නේද යන්න සිතමින් සිටින අයෙකුට ව්‍යාපාර සැලැස්මක වෙනත් ප්‍රයෝජනත පෙන්වා දෙමින් උපදේශ ලබා දෙන්න. මේ මම අර ටීවී ගිය අර ඇඩ් එකක් කියන්නේ අඹ කපන්න පිහියක් කියලා. අඹ විතරක් කපන්න පිහියක් කරන වැඩක් නැහැ නේ. හදන එකේ ව්‍යාපාර සැලැස්ම හදන්න ඕනේ තවත් ප්‍රයෝජන ගණනාවක් ලැබෙන විදිහට නේද? ඒතර ව්‍යාපාර සැලැස්මක ප්‍රයෝජන කියන ටික ලිව්වනම් අනිවාර්යයෙන්ම හරි. හරි. මෙහෙම ලියන්නේ නේ. මෙහෙම ලියන්න. පවත්නා ව්‍යාපාරය හොඳින් කළමනාකරණය කරගත හැකි වීම. පවත්නා ව්‍යාපාරය වඩා හොඳින් කළමනාකරණය කරගත හැකි වීම. ඒ වගේම ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවීන්ට විවිධ තොරතුරු සැපයිය හැක. උනන්දුවක් දක්වන පාර්ශවයට විවිධ තොරතුරු සැපයිය හැක. ඊට පස්සේ සේවක ආකර්ෂණයට වැදගත් වීම සේවක ආකර්ෂණයට වැදගත් වීම ව්‍යාපාරයේ කාර්ය සාධනය ඇගීම සඳහා වැදගත් වීම ව්‍යාපාරයේ කාර්ය සාධනය ඇගීම සඳහා වැදගත් වීම
ඒ වගේම ව්‍යාපාරයට මඟ පෙන්වීමට වැදගත් වීම. ව්‍යාපාරයට මඟ පෙන්වීමට වැදගත් වීම. ඊට පස්සේ නිවැරදි තීරණ ගැනීම සඳහා වැදගත් වීම. නිවැරදි තීරණ ගැනීම සඳහා වැදගත් වීම. right 19 18 අයන ව්‍යාපාර සැලැස්මක් ව්‍යාපෘතියකින් වෙනස් වන්නේ කෙසේද කියලා අහනවා. ව්‍යාපෘතියක් කියන්නේ නිශ්චිත ආරම්භයක් සහ අවසානයක් තියෙන දෙයක්. නමුත් ව්‍යාපාර සැලැස්මකට තියෙන්නේ ආරම්භයක් පමණයි. හරි මෙම ලියන්න. ව්‍යාපෘතියක් යනු කිසියම් ඉලක්කයක් ඉටු පසු අවසන් වන කිසියම් ඉලක්කයක් ඉටු පසු අවසන් වන නිශ්චිත ආරම්භයක් සහ අවසානයක් සහිත නිශ්චිත ආරම්භයක් සහ අවසානයක් සහිත අවසානයක් සහිත ක්‍රියාකාරකමක් වන අතර ව්‍යාපාර සැලැස්මක නිශ්චිත ආරම්භයක් පමණක් දක්නට ලැබේ. ව්‍යාපාර සැලැස්මක නිශ්චිත ආරම්භයක් පමණක් දක්නට ලැබේ. හරි ඊට පස්සේ ඊළඟ එකට යමු 19 බලන්න ව්‍යාපාර සැලැස්මක් තුලින් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන විවිධ පාර්ශවයන් ලැයිස්තුගත කර ඊට හේතු ඇහි කරුණුද ඉදිරිපත් කරන්න කියලා කියනවා. ආකර්ෂණය කරගන්න බලාපොරොත්තු වන විවිධ පාර්ශව ලැයිස්තුගත කළා ඒකට හේතුත් සඳහන් කරන්න කියලා කියනවා. පුතේ දැන් තරඟකරුවෝ ඇරෙන්න අනිත් අය ඔක්කොම ඉතින් ආකර්ෂණය කරගන්නවා. හරි ඒවට බලපාන්නා වූ විවිධාකාර වූ හේතුත් තියෙනවා. හරි අපි ලියමු එහෙනම් ආකර්ෂණය කරගන්න බලාපොරොත්තු වන පාර්ශව සහ වැට බලපාන හේතු. ඒතර ඔයාලට පුළුවන් මේ වගේ වගුවක් පාවිච්චි කරන්න. ඒකේ පාර්ශවයට පොඩි කෑල්ලකුත් හේතුවට ලොකු කෑල්ලකුත් පාවිච්චි කරතේ. පාර්ශවයේ මෙහෙම ලියනවා හේතුව මෙහෙම ලියනවා. උදාහරණ සේවකීන් දක්ෂ සේවකීන් ව්‍යාපාරයට බඳවා ගැනීමට
අංක 2 අංක 2 කළමනාකරුවන් හේතුව ඉලක්ක සම්පාදනය කිරීම සඳහා ඉලක්ක සම්පාදනය කිරීම සඳහා ඉලක්ක සම්පාදනය කිරීම සඳහා ඒ වගේම පාරිභෝගික මූල්‍ය ආයතන ආයෝජන අරමුදල් ලබා ගැනීම සඳහා ආයෝජන අරමුදල් ලබා ගැනීම සඳහා ඒ වගේම රජය විවිධ කොන්ත්‍රාත් ලබා ගැනීම සඳහා ඊට පස්සේ ඊළඟ එක විභව ආයෝජකීන්. ඒ කියන්නේ අනාගතයේදී එන්න ඉන්න අය තමයි විභව ආයෝජකයෝ කියලා කියන්නේ. විභව ආයෝජකීන්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේත් ආයෝජන අරමුදල් ලබා ගැනීම සඳහා ආයෝජන අරමුදල් ලබා ගැනීම සඳහා හරි right ඊට පස්සේ 20 ප්‍රශ්න තියෙනවා පහත දැක්වෙන කොටස් අයත් වන්නේ ව්‍යාපාර සැලැස්මේ කුමන කොටසද කියලා දක්වන්නලු කුමන කොටසදයි දක්වන්න. ඒකේ පළවෙනි එක තමයි විකුණුම් ප්‍රවේශය කියන එක. විකුණුම් ප්‍රවේශය කියන එක අයිති වෙනවා පුතා අලෙවි කරන සැලැස්මට. අලෙවි කරන සැලැස්ම. ආරම්භක මූල්‍ය වැටෙනවා මූල්‍ය සැලැස්මට. ඒ ව්‍යාපෘති සාරාංශය වගේ දෙයක් නේ ආරම්භක මූල්‍ය කිව්වහම ඇසමේන්තුගත ව්‍යාපෘති පිරිවැය වගේ තමයි මූල්‍ය සැලැස්ම. ඉතිහාසය ව්‍යාපාර විස්තරය සංවිධාන ව්‍යුහය වැටෙනවා කළමනාකරණ සැලැස්මට මේ
සංවිධාන ව්‍යුහයේ වැටෙනවා ව්‍යාපාර විස්තරයට. මානව සම්පත් සැලැස්මටත් ඒක දාන්න පුළුවන්. විභව ගණතුරු කරුවන් අලෙවි කරන සැලැස්ම. නිෂ්පාදනාගාර මෙහෙයුම් සැලැස්ම. තොග පාලනයේ මෙහෙයුම් සැලැස්ම. ලාභ සමච්ඡේදය මූල්‍ය සැලැස්ම. ව්‍යාපාර ඉලක්ක පරමාර්ථ ව්‍යාපාර විස්තරය. right. ව්‍යාපාර සැලැස්මක් භාවිත කරන්නෙකුට එහි අතිරේක තොරතුරු යන කොටසෙන් කිනම් ප්‍රයෝජනයක් අත්පත් වේද කියලා අහනවා. මෙව ලියමු එකට ප්‍රයෝජනේ. ඉදිරිපත් කර ඇති තොරතුරු සඳහා සාක්ෂි ලෙස භාවිත කළ හැකි වීම එක අංක 1 දාගන්න. ඉදිරිපත් කර ඇති තොරතුරු සඳහා සාක්ෂි ලෙස භාවිත කළ හැකි වීම. භාවිත කළ හැකි වීම. අංක 2 අංක 2 ඉදිරිපත් කර ඇති තොරතුරු වඩා හොඳින් විස්තර කළ හැකි වීම. විස්තර කළ හැකි වීම. විස්තර කළ හැකි වීම. right. හරිද පුතේ? හරි. ඊට පස්සේ අපි 22 කොටසට යමු. පහත දැක්වෙන්නේ ව්‍යාපාරික අරමුදල් සම්පාදන මූලාශ්‍ර කීපයක් සහ අරමුදල් ගලා යාම කීපයකි. ඒවා ධන ප්‍රවාහ සහ ඍණ ප්‍රවාහ ලෙස හඳුනා ගන්න. ව්‍යාපාරික අරමුදල් සම්පාදන මූලාශ්‍ර කීපයකි. ඒවා ධන ප්‍රවාහ හා ඍණ ප්‍රවාහ ලෙස හඳුනා ගන්න. ණයගත ලැබීම් ධන ලැබෙනවනේ. දුන්වට්ටම් ඍණ, ආයෝජන පොලි ධන, ණය පොලි ඍණ, විනිමය ලාභ ධන, විකුණුම් ධන, සේවක වැටුප් ඍණ, බැංකු ණය ලැබීම් මුදල් ලැබීමක් ධන. right. ඊට පස්සේ 23 ප්‍රශ්නට යන ව්‍යාපාර සැලැස්මක් මගින් විවිධ පාර්ශව ආකර්ෂණය කර ගන්න. නමුත් තරඟකරුවෝ ආකර්ෂණය කර නොගනි. මේකට හේතුව මොකක්ද කියලා අහනවා. ඉතින් ඊට වඩා හොඳයි තරඟකරුවන්ට අපේ ව්‍යාපාරේ බාර දෙන එක. අපේ ව්‍යාපාරේ තියෙන සැලසුම් තරඟකරුවන්ට කිව්වහම කොහොමද? එයා අපිට කලින් ක්‍රියාත්මක වෙනවනේ. එහෙම ලියන්නේ. ව්‍යාපාරයක අරමුණු පරමාර්ථ මෙන්ම ඒවා ඉටු කර ගැනීමට භාවිත කරන ව්‍යාපාරික අරමුණු පරමාර්ථ මෙන්ම ඒවා ඉටු කර ගැනීමට භාවිත කරන උපාය මාර්ගද තරඟකරුවන් අතර පත්වුවහොත් තරඟේ ජයග්‍රහණය කිරීමේදී
ජයග්‍රහණය කිරීමේදී කිසියම් ගැටලුවකට මුහුණ දීමට සිදු වේ. එම නිසා තරඟකරුවන් අතට ව්‍යාපාර සැලැස්මක් ලැබීම තරඟකරුවන් අතට ව්‍යාපාර සැලැස්මක් ලැබීම වැළැක්විය යුතුය. හරි. 24 වෙනි පස්සේ බලන්න අජිත් තම ව්‍යාපාරයට ව්‍යාපාර සැලැස්මක් සැකසීමට උත්සාහ කරන අතර ඔය එකක් නිර්මාණය කරනවා. නමුත් ඒක දුන්නාම ඒ කිසියම් වෘත්තිකෙක් ලවා ඉටු කරගන්න කියලා කියනවා. ඔහුගේ ව්‍යාපාර සැලැස්ම අහෝසි වීමට හේතු හතරක් උපකල්පනය කරන්න. එකක් අක්ෂර ව්‍යාකරණ දෝෂ ආදී පැවතීම. පළවෙනිම එක අක්ෂර ව්‍යාකරණ දෝෂ ආදී පැවතීම. ඒ වගේම අවශ්‍ය මූලික තොරතුරු නොමැතිවීම අසම්පූර්ණයි. අවශ්‍ය මූලික තොරතුරු නොමැතිවීම. ඒ වගේම ආකර්ෂණීය නොවීම. ආකර්ෂණීය නොවීම. ආකර්ෂණීය නොවීම. අතිශෝක්තියකින් ඉදිරිපත් කර තිබීම. අතිශෝක්තියකින් ඉදිරිපත් කර තිබීම. අතිශෝක්තියකින් ඉදිරිපත් කර තිබීම. ඊට පස්සේ තව නියමිත කාලයේදී ඉදිරිපත් නොවීම. ඉල්ලලා තියෙන දවසට නෙමෙයි දෙන්නේ. නියමිත කාලයේදී ඉදිරිපත් නොවීම. නියමිත කාලයේදී ඉදිරිපත් නොවීම. අසත්‍ය තොරතුරු ඇතුළත් වීම. අසත්‍ය තොරතුරු ඇතුළත් වීම. අතට ගත්ත ගමන් අසත්‍යයි කියලා තේරෙනවා. හරිද? ඊට පස්සේ යාට ඒක ඒ ව්‍යාපාර සැලැස්ම හදන්න උපකාර ගන්න පුළුවන් ආයතන මොනවද කියලා අහනවා. රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන. ඔයා ඔක දෙකට බෙදලා රාජ්‍ය ආයතන පැත්තේ ලියන්න මෙන්න මෙහෙම. රාජ්‍ය ආයතන පැත්තේ රාජ්‍ය ආයතන ලියන්න පුළුවන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය.
අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ඒ වගේම කාර්මික තාක්ෂණික ආයතනය, පෞද්ගලික ආයතන වලට ලියන්න අන්තර්ජාලය, වණික් බැංකු, ව්‍යවසායක සංගම්, ව්‍යවසායක සංගම්. හරි. එතකොට ඕගොල්ලන්ට දැන් මේකේ තව ඉතුරුලා තියෙන මේ විභාග ප්‍රශ්න ටික. ඒවා මම අවුරුද්දත් එක්කම ඕගොල්ලන්ට දාලා තියෙනවා. ඕගොල්ලන්ට පාස් පේපර් පොතක් ගත්තාම මේකේ උත්තර ටික හොයාගන්න පුළුවන්. හරි. නැත්නම් මම මේකේ උත්තර ගෲප් වලට දාන්නම් ඕගොල්ලන්ට. එතකොට මේ ඒකේ උත්තර ටික අපිට හිමිසරේ නම් සාකච්ඡා කරගන්න පුළුවන්. හරි. දැන් ඔන්න මම මේ කෙටි ප්‍රශ්න ටිකේ උත්තර ටික කියන්නම්. ඒතර ලියන ප්‍රශ්න වලට දන්නේ නැතිව තිබ්බොත් මම අහන්න මේ ඉයර් එක දාලා තියෙන හින්දා උත්තර හොයාගන්න පුළුවන්. 2019 පළවෙනි හතරවෙනි ප්‍රශ්නේ බලන්න. එතකොට ඒකේ ව්‍යාපාර සැලැස්මක් පිළිබඳ මඟ පෙන්වීමක් සඳහා පෙළ කරන්නේ විධායක සාරාංශය. 2018 පස්වෙනි ප්‍රශ්නේ ව්‍යාපාර සැලසුමක අංගයක් නිවැරදිව විස්තර කරන ප්‍රකාශය. තරංකාරීත්වය වෙළඳපළ අත්පත් කරගෙන උපාය මාර්ග නිෂ්පාදන සැලැස්මේ වැරදි. අවශ්‍ය සම්පත් ප්‍රමාණය මෙහෙයුම් සැලැස්මේ නිෂ්පාදන ප්‍රමිතිය. අවශ්‍ය මානව සම්පත අඩංගුවන්නේ මූල්‍ය සැලැස්ම වැරදි. අවශ්‍ය සියලුම ඇස්තමේන්තුක තොරතුරු අඩංගුවන්නේ අලුත් වැරදි. ව්‍යාපාර උපාය මාර්ග සංවිධානය විස්තර කරන්නේ මානව සම්පත් සැලැස්ම වැරදි. 5 4 3 වැරදි. අවශ්‍ය සම්පත් ප්‍රමාණය හා නිෂ්පාදන ප්‍රමිතිය අඩංගුවන්නේ මෙහෙයුම් සැලැස්මේ. රයිට්, දෙක තමයි උත්තරේ. ආපහු 2010 ප්‍රශ්නයක් වෙන්න ව්‍යාපාරයක මෙහෙවර සඳහන් කරන්නේ ව්‍යාපාර විස්තරي. 2009 ප්‍රශ්නේ විශේෂණ පිටුවේ තියෙන්නේ විස්තරාත්මක කරුණු සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නේ විධායක සාරාංශය. 2008 ඕනම ව්‍යාපාර සැලැස්මක ප්‍රධාන අංග තමයි එක ද්‍රව්‍ය යන්ත්‍රෝපකරණ තියෙන්නේ මෙහෙයුම් සැලැස්මේ 3. 2006 ව්‍යාපාර සැලැස්මක අවශ්‍යම තිබිතු අංගයක් නොවේ ශක්්‍යතා අධ්‍යයනය. හරි. ඊටු ලියන ප්‍රශ්න වලට උත්තර මේ ඇත්තට මේ ටියුට් එක ඇතුලේ තියෙනවා. හරි. පාස් පේපර් පොතක් බැලුවත් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. එහෙමනම් ඒකේ මූලික කොටස් ටික ඉවරයි. තව ඔයා පිටු අංක 9 සහ 10 printed කොටස් ටිකක් තියෙනවා. ඒ කොටස් ටිකත් පොඩ්ඩක් බලා ගන්න. ඒකත් විභාගෙදී අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. right. හරි. එහෙමනම් අපි වීඩියෝ එක අවසන් කරමු. right. ආයිබෝන්.